අයි බබ්ද සියලු දෙනාටම සාදරයෙන් පිළිගන්නවා දැන්ට පරාදීසයේ YouTube channel එකට. එතකොට අදත් අපි බලාපොරොත්තු වෙන්නේ 6 ශ්‍රේණියේ සිසුන්ට අදාළ කෙටි ප්‍රශ්න 20ක පේපරයක් සාකච්ඡා කරන්න. හරි. එතකොට අපි මේ වෙද්දී කෙටි ප්‍රශ්න 80ක් සාකච්ඡා කරලා තියෙනවා නේ. කෙටි ප්‍රශ්න 80ක් කරලා තියෙනවා පේපර් 4ක් ඔස්සේ 20 ගන්න. හරි. බොහොම සුළු වැඩක් කිව්වා. පළවෙනි පාරට අදාළ ඔක්කොම කෙටි ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙනවා. හරි. එහෙනම් අපි අද වැඩේ පටන් ගමු. ඔන්න සුපුරුදු පරිදි හැමදාම වගේ පළවෙනි ගානාවේ වෘත්ත පාඩමනේ නේ. ඔන්න වෘත්ත ගානක් තියෙනවා. බලන්නකෝ ගාන කියලා මොකක්ද අහන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ වෘත්ත දෙකක් කැපිලා තියෙනවා මෙහෙම. මෙතන C මේක A මේක E මෙතන B මෙතන D වෘත්ත දෙකටම පොදු ලක්ෂ්‍ය වෙන්නේ. ඉතින් දැන් බලන්නකෝ A ලක්ෂ්‍යය තියෙන්නේ මේ වෘත්තයේ උඩ මේ වෘත්තයේ උඩ. ඒ ලක්ෂ්‍යය තියෙන්නේ මේ වෘත්ත දෙකේම පරිධිය උඩ. C ගත්තොත් ඒකයිති මේ වෘත්තයට විතරයි. වෘත්ත දෙකටම පොදු ලක්ෂ්‍යය. හරි. ඔව්. වෘත්ත දෙකම මත කිව්වොත් තමයි ගොඩක්ම සාර්ථකනේ. හරි. ඒ ගත්තොත් ඒ ඉන්නේ මෙන්න මේ වෘත්තයේ මත. මේ වෘත්තයත් එක්ක ගත්තොත් ඒත් ඒ ඉන්නේ ඒ වෘත්තයත් මත. මේ C ඉන්නේ මේ වෘත්තයේ මත විතරයි. හරි. මෙයාම තමයි. හරි. එයා තුල ඉන්නේ. හරිද? නා වෘත්ත දෙකම මත පිහිටි ලක්ෂය මොකද්ද වෙන්නේ? එතකොට කැපිටල් A. B ගෙන් අහන්නේ වෘත්ත දෙකටම පිටින් ඉන්නේ කවුද? E. නේ වෘත්ත දෙකට පිටින් ඉන්නේ කවුද? E. හරි. එහෙනම් ඔන්න පාන් ප්‍රශ්නේ. දෙවෙනි එක. අධ්‍යාපන චාරිකාවක් පෙරවරු 6:25ට ආරම්භ වී. ඒක ඉවර වුණේ පස්වරු වලින් 5යි 10ට. උදේ 5යි 10 කියලා කියන්නේ මම හිතන්නේ 6 කියන්නේ 18නේ. නේද? 5යි 10 කියලා කියන්නේ එතකොට 17යි 10. පැය 17යි 10. නේද? මේ පැත්තේ තියෙන පැය මේ පැත්තේ තියෙන මිනිත්තු. නේද? 24 පැයෙන් දිවීම. මේක පටන් ගත්තේ උදේ 6:25ටනේ. 6:25. right. දැන් මෙහෙම ලියලා අඩු කරනවා. 10:25 බැලනකොට මේ එක පැයක් මෙහෙට දුන්නාම මොකද්ද වෙන්නේ? මිනිත්තු ඒකට 60යි මේ 10යි කියන 70යි. 70 25 ගියාම මිනිත්තු කිතරද? 55. දැන් මෙතන පැය තියෙන කියේ 16. 16න් 6ක් ගියාම කී දෙන්නේ? 10යි. එහෙනම් පැය 10යි මිනිත්තු කී දෙන්නේ? 25යි. හරි? පැය 10යි මිනිත්තු 25යි. හරි. ඊගාවට පහත් දී ඇති උපකරණ භාවිතයෙන් හඳුනාගත හැකි කල මොනවාද? ඒ පළවෙනි රූපේ තියෙන්නේ මම දින බලාපොරොත්තු වෙන්නේ නැහැ. පළවෙනි රූපේ තියෙන්නේ මොකද්ද? ලෙවල් එකක් නේද? දැන් ඕකේ හඳුනා ගන්න පුළුවන් මොකද්ද? තිරස් තලයක් හඳුනා ගන්න පුළුවන්. හරි? තිරස් තලය. දෙවෙනි රූපේ තියෙන්නේ මොකද්ද? ඕක ලම්බ කැටයක්. ලම්බ කැටේ බිත්ති තියලානේ ලම්බ කරනවා කියලා කියන්නේ. නම් බිත්ති කියන්නේ හරහට මේ උඩු අතනේ. සිරස්. එනම් බිත්ති. ඔකෙන් හඳුනා ගන්න මොකද්ද? සිරස් තලය. හරි. ඊගාවට ඕකේ ඔය තුන්වෙනි එක තමයි කියන්නේ මොකද්ද? ලෙවල් බටයක් නේ. හරි? ඔය දැන් මොකද ලෙවල් බටය අර වතුර පුරපු බටයක් තියෙනවා. ඕකෙන් හඳුනා ගන්න මොකද්ද? තිරස් බව. හරි? තිරස් තලය. හරි. හතරවෙනි එක. පහත දී ඇති ස්ථාන වල චතුරස්‍ර වර්ග තුනක් ලියන්න. ඒ චතුර් කියලා කියන්නේ පාද හතරක් තියෙන රූපයන්නේ. අස්ත්‍ර කියන්නේ පාද. හරිද? මේ වගේ පාද හතරක සමාන එක්ක තමයි අපි කියන්නේ මොකද්ද මේ සමචතුරස්‍රයක් කියලා. එතකොට සමචතුරස්‍රය සම්මුඛ පාද විතරක් සමානයි නම් මේකට අපි කියන්නේ මොකද්ද? ත්‍රිකෝණාශ්‍රයක් කියලා.
ත්‍රිකෝණාශ්‍රයක් මෙහෙම හැඩ වෙලා තිබ්බොත් ඕක තමයි අපි කියන්නේ මොකක්ද මේ සමාන්තර ආශ්‍රයක් කියලා. ඊගොල්ලෝ සමචතුරස්‍රයක් කොහොමද? පාද හතරයි සමාන්තර ආශ්‍රයක මේ වගේ පාද හතරම සමාන වෙන්න තිබ්බොත් අපි ඕක තමයි කියන්නේ මොකද්ද? රොම්බසයක් කියලා. එතකොට මෙන්න මේ වගේ හැඩයක් තිබ්බොත් එහෙම මේ පාදේ බල සමාන්තර විතරයි වෙන්නේ. ඕක තමයි කියන්නේ මොකද්ද? ත්‍රපීසියමක් කියලා. දැන් මේකේ රොම්බසය ඍජුකෝණාශ්‍රය තියෙනවනේ. මේ රොම්බසයයි ඍජුකෝණාශ්‍රය මේකේ දක්වලා තියෙනවා. එහෙනම් ස්ථාන ලියන්න පුළුවන් මොකද්ද? පළවෙනි ස්ථානට සමචතුරස්‍රය ලියන්න පුළුවන්. දෙවෙනි ස්ථාන මොකද්ද? උකට සමාන්තරාශ්‍රය ලියන්න පුළුවන්. තුන්වෙනි එකට අපිට මෙන්න මේ ත්‍රපීසියම යොදන්න පුළුවන්. ස්ථාන තියෙන්නේ. ඔන්නේ චතුරස්‍රය තුන ලියන්න පුළුවන්. පස්වෙනි එකේ අමුතු කතන්දරයක් කියන්නේ. එක භාජනයක තියෙනවා ලීටර් 400ක්. හරි. ඊගා භාජන ලීටර් 100ක් තියෙනවා. භාජන දෙකේම ද්‍රව පරිමාණ සමාන නිසා A භාජනයේ B භාජනයට දැමී යුතු ජල පරිමාණ කොපමණද? ඉතින් මේකේ තියෙනවා ලීටර් 400ක්. මිලිලීටර් 400 නේ. දැන් මේ මිලිලීටර් 100යි. මිලිලීටර් 100. හරිද? ඒක ඕක හොයන්නේ මෙහෙමයි. දැන් සමාන වෙන්න මේ භාජන දෙකෙන් තියෙනවා. එහෙනම් බලන්න මේ ඔක්කොම කීයක් තියෙනවද කියලා. මෙතන 400යි මෙතන 100යි ඔක්කොම කීයද 500ක් තියෙනවනේ. නේද? අතන 400ක් තියෙනවා. එතන 100ක් තියෙනවා. ඔක්කොම දෙ මිලිලීටර කොච්චරද? 500ක් තියෙනවා. සමාන වෙන්න ඕක දෙකෙන් බෙදෙන්න බෑ. එහෙනම් එකට කොච්චරද? මිලිලීටර 250ක් එන්නේ. දැන් මේක 100ක් තියෙනවනේ. නම් අරකින් 250 මේක අරකින් කොච්චරද? 150ක් මේ පැත්තට දාන්න ඕනේ. ඕකේ මිලිලීටර 150ක් දැම්මම පස්සේ මොකද වෙන්නේ? මෙතන 100යි 150යි පැත්ත 250ක් වෙනවා. අර පැත්තේ 400 මොකද වෙන්නේ? තිබ්බ 400න් 150 අඩු වෙනවනේ. ඒතකොට මේ පැත්තත් මොකද වෙන්නේ? 250 බාරපත් වෙනවා. එතකොට භාජන දෙකේම ද්‍රව පරිමාණ සමානයි. එහෙනම් වෙන්න ඕනේ මොකද්ද? අර භාජනේ මේ පැත්තට කොච්චරද? මිලිලීටර 150ක් දාන්න ඕනේ. 6 වෙනි කරන. සම්මත ආකාරයට තියෙන එක ඔක වචනෙන් ලියන්න කියලා කියන්නේ. බලන්නකෝ. තුලහයි 500යි දහස් කලාපේ 4. හරි. එහෙනම් මේක ලියන්න ඕනේ මිලියන කලාපේ නෙමෙයි. මිලියන කලාපේ දහස් කලාපේ 1 කලාපේ. 12 මිලියන 500,000 4. 12 මිලියන 500,000 4. හරි. ගාති ගණ්ඩ 6 වෙනි ගාන. 6 වෙනි ගානේ තියෙන මෙහෙම කතාවක්. සංඛ්‍යා රේඛාවක් තියෙන ඕනෝවික් ගාන දිහා බලන්න. සංඛ්‍යා රේඛාව මත ලකුණු කර ඇති සංඛ්‍යා ධන නිකිල වේ. හරි මම සංඛ්‍යා රේඛාව නිකන් පොඩ්ඩේ. බලන්නකෝ. දැන් ඍණ 2යි ඍණ 1යි බිඳුවයි කයි 2යි 3යි. ලකුණු ගන්න තියෙන කීයද? 1යි 2යි ලකුණු කරලා තියෙනවා. ඍණ 1 ලකුණු කරලා තියෙනවා. එහෙනම් මේක සත්‍ය හෝ අසත්‍ය බව ලියන්න කියලා කියන්නේ. එහෙනම් සංඛ්‍යා රේඛාවක ලකුණු සංඛ්‍යා නිකිල වේ. සංඛ්‍යා රේඛාවක ලකුණු සංඛ්‍යා නිකිල වේ. හරි. ඔක්කොම ලකුණු කරලා තියෙන්නේ මොනවද? නිකිල. හරි. ඊට 4 ඍණ 4ට වැඩි වේක බොරුවක්. ඒක බොරුවක්ද? නෑ මේක ඇත්තක්. එහෙනම් මෙයාලා මේ කියන්නේ බොරුවක් නේ. මෙයාලා කියන්නේ මේක සත්‍යයක් කියලානේ. මෙයාලා කියන මේක බොරුවක්. හරිද? එයාලා කියන මේක බොරුවක් නු. එහෙනම් මොකද එයාලා කියන්නේ බොරුවක්. නේ? මේක ඇත්තක්. හරි කියන්නේ තේරුම් ගන්න. හරිද? මේක ඇත්ත කතාවක්. හැබැයි එයාලා කියන්නේ නෑ මේක අසත්‍යයි කියලා කියන්නේ. හරි? එහෙනම් එයාලා කියන විකාශය වැරදි.
අසත්‍යයි කියලා ලියන්න. හරි. එහෙනම් මේක සත්‍යයි මේක අසත්‍යයි. 8 වෙනි ගාන. පහත දී ඇති පියවරෙහි වැරදි පියවර රවුම් කර දක්වන්න. හරි. බලන්නකෝ A B කියලා දෙන්නෙක් ඉන්නවනේ. භාග සහාරය අසමාන භාග සංඛ්‍යා දෙකක් එකතු කරන්න යන්නේ මෙයාලා. දැන් ඔබ මෙතන මේ හරය 8ක් වෙන්න නම් මෙයා උඩ යට දෙන්නම මෙතන වැඩි කරන්න ඕනේ කීයද? යට වැඩි කරන ගානින්ම උඩත් වැඩි කරන්න එපා නේද? මෙතන තියෙන බලන්නකෝ. මේ 3 බෙදීම 4. දැන් මෙතන තියෙන කීයද? 3 බෙදීම 4නේ. එතකොට හරය සමාන වෙන 8න් 1යි. මෙතන මේ තියෙන 4න් 3 කියන කෙනා වැඩි වෙන්න කාගෙන්ද? දෙක යට වැඩි කරේ දෙකේ. හරි. මෙතන 8 ලැබෙන්න මේක දෙකෙන් වැඩි කරන්න බෑ. යට වැඩි කරේ දෙකෙන් නම් උඩ වැඩි කරන්න 3 කීයෙන්ද? දෙකෙන්. හැබැයි මෙයාලා බලන්නකො වැඩි කරලා තියෙන කීයේ 3ෙන්. අන්න ඒක තමයි වැරද්ද. හරිද? ඊට පස්සේ 3 වරක් 2 6යි කියලානේ. දෙවරක් 3 කිය දෙන්නේ 6යි 4ක් 2 8යි. එතකොට ඉන්නේ 8න් 1යි. උත්තරේ නේ කියනකොට 8න් 7යි. හරිද? මේක වැඩි කරන්න ඕනේ කීයෙන්ද? දැන් මෙතන මෙයාලා 3 දාලා තියෙන්නේ. දැන් තියෙන්න ඕනේ කීයද? 2. එහෙනම් මෙන්න මෙතෙන්ට රවුමක් දාන්න ඕනේ. හරි. ඊගාවට B ගාන බලන්නකො. B ගාන තියෙන 10න් 7නේ. 10න් 4 ඉන 5න් 1. එතකොට 10න් 7යි. ඉතින් මේකේ හරිය 10 වෙනි නම් උඩට දෙන්නම කීයෙන්ද? දෙකකින් වැඩි වෙන්නේ. එතකොට ඒ දක්වා හරි බලන්නකො. ඉතින් බලන්න ලේදින හරිද කියලා. පස්වරක් 2 10. එතකොට 10න් 7 10න් 2 කියමු උත්තරේ කිව්වේ 10න් 5යි. දැන් අඩු කරන්න ඕනේ කියලා මේ මොනසම උදවලා තියෙන්නේ එකතු කරලා තියෙන්නේ. එහෙනම් 10න් 9 නේලා තියෙනවා. මෙයාට රවුමක් දාන්න. මේක තමයි වැරද්ද. වැරද්ද රවුම් කරන්න කියලා කියන්නේ. හරි. එහෙනම් උත්තරේ මෙන්න මේකට රවුමක් වෙන්න ඕනේ. ඊකාර බලන්නේ 9 වෙනි ගාන. නවවෙනි ගාන තියෙන්නේ මෙහෙමයි. කොටුවක් තියෙනවා 0.54. සංඛ්‍යාව එකට වඩා අඩු වෙන්න අවුද මේ 1 ගාන නෙවෙයි තියෙන්න ඕනේ. අඩු වෙන්න අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ 0 ගාන. හරි. සංඛ්‍යාව එක ගත්තොත් මෙතන 0 නම් මෙතන 1 නම් මේ පැත්තේදී 1කට වඩා වැඩි ඒවා තියෙන්නේ. එතන 0යි 1යි අතර තියෙන මොකද 0 ගාන. එහෙනම් කොටුව වෙන්න ඕනේ කීයද? 0. 10 වෙනි එක. ඝනකාභයක් ඝනකයක් බවට වෙන්න නම් මේ වලදී ඝනකයක් කියලා කියන්නේ හරි. ඝනකයක් කියන්නේ මේ වගේ එකක්. ඝනකාභයක් ගත්තොත් ඔකේ දිහා මේ වගේ. ඝනකයක් ඝනකාභයක් ඝනක එකත්ගේ දාර 12ක් තියෙනවා. මෙයාගේ දාර 12ක් තියෙනවා. මුහුණත් 6ක් තියෙනවා මෙයාගේ. මෙයාගේ මුහුණත් 6ක් තියෙනවා. සීස 8ක් තියෙනවා මෙයාගේ සීස 8ක් තියෙනවා. ඒවා සමාන. හැබැයි මෙන්න මේ දාර හරි ඝනකාභයක් ඝනකයක් වෙන්න මොකද්ද වෙන්නේ? මෙන්න මේ දාර ඔක්කොම දිගින් සමාන වෙන්න ඕනේ. හරි. දැන් දාරවල දිග සමාන කරන්න ඕනේ. සීස අඩු කරාට මුහුණත් අඩු කරාට වැඩක් නැහැ. හරි. දැන් උත්තරේ පළවෙනි එකනේ. දාරවල දිග සමාන කරන්න කියන එක. හරි. 11 වෙනි ගාන. පාසලක ශිෂ්‍ය සංඛ්‍යාව 1600යි. එක පන්තියක සාමාන්‍යයෙන් ළමයි 32ක් ඉන්නවා. සාමාන්‍ය 32ක් ඉන්නවා. එහෙනම් පන්ති සංඛ්‍යාව. එහෙනම් ඉන්න සිසුන් ගන්න 32 කාණ්ඩ වලට බෙදෙන්න බෑ. හරිද? එතකොට 1600 කීයද 32කට බෙදෙන්න ඕනේ. එකට නෑ 16ට නෑ. නේ 160 32 පහක් තියෙනවා. 32 පහක් 10වත් එක බිඳුවෙන් දැම එකක් ඉතුරුයි පසම 160. අඩුනොත් බිඳුව. මේ බිඳුව ගත්තාම මෙතෙන්ද බිඳුව 32 බිඳුවයි 32 බිඳුව බිඳුවයි අඩුනොත් බිඳුව. එහෙනම් පාසලේ පන්ති කීයද 50ක් තියෙනවා. හරිද? පාසලේ පන්ති කීයද 50ක් තියෙනවා. 12 වෙනි එක. 20ට අඩු සමචතුරස්‍ර සංඛ්‍යා තෝරා ලියන්න. හරි. එතන තියෙන කීයද 3 තියෙනවා 12 තියෙනවා 4 තියෙනවා 20 තියෙනවා 16 තියෙනවා 10 තියෙනවා. කොටු වස්සේ කොහොමද තියෙන්නේ?
එතකොට සමචතුර සංඛ්‍යාවකදී පළවෙනි එක තමයි 1 නේද? ඊගාවට එන්නේ කීයද? 4. ඊගාවට එන්නේ කීයද? 9. ඊගාවට එන්නේ කීයද? 16 නේද? කොහොමද එන්නේ? නම්බර මෙහෙමයි. පළවෙනි එක 1නේ. දැන් එක මේකේ තියෙනවද නැහැ. හරිද? එකේ තියෙන කවුද? 16 ඉන්නවා. නේද? ආයි කවුද? 4 ඉන්නවා. මෙන්න මේ 4 ඉන්නවා. මේ ගන්න නේද? හරි. අරකේ ඉන්න කට්ටිය මං කියන හරිද? කවුද ඉන්නේ? 16 හරි. මේ 16 ඉන්නවා. 4 ඉන්නවා. 9 අරගෙන නැහැ නේද? 12 සමජිතවස වෙන්නේ නැහැ. 3 වෙන්නේ නැහැ. 20 වෙන්නේ නැහැ. 10 වෙන්නේ නැහැ. 20ට අඩු සම සංඛ්‍යාවක් මොනවද මේකේ තියෙන්නේ? 4යි 16යි විතරයි. හරි. 13 වෙනි කාරණා. ඕකේ. ඊළඟ රටාවන් දින්න. හරි. අනේ මුලින්ම මේක තියෙන්නේ. ඊගාට උග. ඊගාට තුන්වෙනි එකේ අඩියම බෝල 3ක් තියෙනවා. ඒක අඩු කරගෙන යනවා. හතරවෙනි එකේ මොකද එන්නේ? අඩියම බෝල 4ක් තියෙනවා. ඊගාට එකේ කාලුණක් 3යි. ඒක නම් 2යි. ඊගාට පස්වෙනි එකේ මොකද්ද? එන්නේ අඩියම බෝල 5ක් තියෙනවා. දැන් ඊගාට මොකද එන්නේ? බෝල 4ක් වෙනවා. එකේ අඩු වෙනවා. ඊගාට බෝල 3ක් වෙනවා. ඊගාට 2යි. ඊගාට 1යි. කොහොමයි ත්‍රිකෝණ සංඛ්‍යා රටාව යන්නේ. හරි. එහෙනම් හිස්තැනට එන්න ඔය රටාව මෙන්න මේක. වෘත්තාකාර කඩදාසියක අරය සොයා ගැනීමට කී වාරයක් නමන්න ඕනද කියලා අහනවා. දෙපාරක් නැමුත් වැඩි ෂේප් නේද? බලන්නකෝ. ඔය වෘත්තය උදේ මෙහෙම ලියන්න. එක පාරක් මෙහෙම හරි සමානව දෙකින්ට නැමුවොත් එක උඩේ වැඩෙනවා. ඉතින් මේකට කියන්නේ මොකද්ද? විස්කම්භයක් කියලා. තව එක පාරක් මෙහෙම නැමුවොත් එහෙම එතකොට මෙන්න අරයක් එනවා. අරයන් 1යි 2යි 3යි 4ක් එනවා. එහෙනම් දෙපාරක් නැමුවොත් වැඩේ ෂේප්. හරි. 15 වෙනි ගාන. දැන් කෝණ නම් කරන්න කියලා තියෙනවා. බලන්නකෝ. ඔය දැන් හොඳට කටපාඩම් වෙන්නම හදලා තියෙන්නේ අපි. B මේක A කියන්නේ ඉතින් පැහැදිලිවම දන්නවා මොකක්ද අංශ කණුවෙක්ම තමයි කියන්නේ මොකද්ද ඍජු කෝණයක් කියලා. B කෝණය 180ට වඩා වැඩි. එහෙනම් B තමයි කියන්නේ මොකද්ද පරාවර්තන කෝණයක් කියලා. දාසේ බලන්නකෝ 16 කියන්නේ මෙහෙමයි 18 ලියලා තියෙනවා සාධකවල ගුණිතයක් විදිහට. හරි 18 තියනවාද මෙහෙම එක්වරක් 18 18යි ප්‍රශ්නයක් නැහැ ෂේප් එක දීලා තියෙනවා. ඊට දෙවරක් කීයද 9යි. දෙවරක් 9යි 18යි. එතකොට මෙතන තව අපිට දෙන්නම් පුරවන්න තියෙනවා. ඒ කීවරක් කීයද 18 තව නේ කරා 9 තියෙනවා. 9 තියෙනවා අපිට කියන්න පුළුවන් කීයද 6 වරක් තුන නැත්නම් 3 වරක් 6 කියලා ලියන්න පුළුවන්. සාධක දෙක ගුණිතයක් විදිහට. හරි. ඊතර මේ මෙයාට තියෙන සාධක තමයි මේ තියෙන. සාධක කීයද 6ක් තියෙනවා. දී ඇති ත්‍රිකෝණයේ පරිමිතිය සොයන්න. පරිමිතිය කියන්නේ වට ප්‍රමාණය. මේක කී සෙන්ටිමීටර 8යි. මේක සෙන්ටිමීටර 10යි. මේක සෙන්ටිමීටර 12යි. පරිමිතිය කියන්නේ 12යි 8යි 10යි එකතු. 12යි 8යි 10යි එකතු. 12ට 20යි 20යි 10යි කියන සෙන්ටිමීටර 30යි.
18 බලන්නකෝ ගණකරාමයේ ඇති දශම හරි සංඛ්‍යාව ලියන්න. ඉතින් ගණකරාමයේ මෙහෙම කතාවනේ කියන්නේ. එතන 10න් එක ඒවා. ඉතින් 100න් එක ඒවා. දැන් එක ඒවා. අපිට තව 10 ඒවා 100 ඒවා එහෙම යන්නේ නේද? 10න් එක ඒවා විතරයි තියෙන්නේ. 10න් එක ඒවා දෙකක් තියෙනවා. 10න් එක කියලා කියන්නේ 0.1යි. 100න් එක කියලා කියන්නේ 0.01යි. හරිද? දැන් මේව නෑ නේද? එහෙනම් මෙතන තියෙන්නේ 0.1 ඒවා කොච්චරක්ද? මේ තියෙන ප්‍රමාණය දෙකක් තියෙනවා. එතකොට මේ ගන්න දෙවලක් 2යි දෙවලක් 0.0 උත්තරෙ ඉතින් ඔය 0.2 තමයි ලියලා තියෙන්නේ. 19. හරි. ආසන්න 10ට වැටෙවිට 40 ලැබිය හැකි කුඩාම සංඛ්‍යාව. දැන් 3 4 පාරක් මතක් කරන්න. බලන්නකෝ. ආසන්න 10ට වැටෙවිට 40 ලැබෙන්න පුළුවන්. නේද? කීයද? 45 නේ. 46 47 48 49 මෙයාලා ඔක්කොම ආසන්න 10ට වැටුවොත් එන්නේ කීයද? 40. තවට 51 හරි සර් දෙවරද නෑ 40 මෙතන මේ එන්ඩෝකේ 30 ගණන් එන්ඩෝනේ කවුද 35 35 36 37 38 39 අපින හදලා මේ පැත්තෙන් 31 32 33 44 මෙයාලා ඔක්කොම යන්ටුනේ කීයද 40. එහෙනම් කරනවා කුඩාම සංඛ්‍යාව කියලා තියෙන 35. නමුත් ලියන්නේ 35. 20. දී ඇති සමජතුරස්ත්‍රය දී සමජතුරස්ත්‍ර දී රූපේ සමජතුරස්ත්‍ර කීයක් තියෙනවද කියලා අහන්න. හරි? සමජතුරස්ත්‍ර කීයක් තියෙනවද කියලා අහන්න. මෙහෙම සමජතුරස්ත්‍ර බලන්න 1යි 2යි 3යි 4යි. හරි? අයියෝ හතරක් තියෙනවා. 1යි 2යි 3යි 4යි. 5යි 6යි 7යි 8යි. හරි? චූටි 4යි 8යි. මේක 9යි මේකයි කීයද 10යි. හරි ඕනම මට පේන විදිහට සමජතුරස්ත්‍ර 10යි තියෙන්නේ. හරි 4යි 5යි 6යි 7යි 8යි මේකයි 9යි කොහෙන්නේ කීයද 10යි. හරි 10 වල නෑ. හරි එහෙනම් අනුබද අපි කෙටි ප්‍රශ්න වීඩියෝ 5ක් ඔස්සේ මේ පස්වෙනි වීඩියෝ එක කෙටි ප්‍රශ්න 100ක් සාකච්ඡා කරා. හරි එහෙනම් දැන් ඔයාලට සෑහෙන දැනුමක් ලැබෙන්න ඇති පළවෙනි වාරයේ සම්බන්ධව. හරි. ඉතින් පස්සේ අපි පළවෙනි වාරයට සම්බන්ධ රචනා ප්‍රශ්න සම්බන්ධ කරමින් වීඩියෝස් කීපයක් පළවෙනිව ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් ගණිත පාරාදීසයේ YouTube channel එකෙන් වැඩක් කරනවා වැඩක් වෙනවා කියලා වලට අවබෝධයක් ලැබෙන්න ඇති. තාමත් අපේ YouTube channel එක ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාලා වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් ඉදිරියට කරන්න මම බලාපොරොත්තු වෙනවා. හරි. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි. අද වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට ඉක්මනින් රචනා ප්‍රශ්න සාකච්ඡා කරන්නට සාකච්ඡාව ආරම්භ කරන්න මම බලාපොරොත්තු වෙනවා.